නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මේ සන්ධ්‍යාවෙත් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් හැමදෙනාම මුණ ගැහෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ප්‍රසාද සිතට පැමිණෙමින් භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවා ගන්න අවකාශ ලැබෙනවා නම් ඒ මොනතරම් භාග්‍ය වාසනාවක්ද. ඒ සඳහා පින්වන්ත හෝරාවක් ඔබට දායාද කරගන්න අපි සූදානම් වන්නේ. අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරත්නයට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්න සූදානම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව වර්ෂ 2021 ජනවාරි මාස 28 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන නීතිඥ එල්.එම්. දීකිරිවැව පින්වන්ත මහත්මයාගේ 85 වන ජන්මදිනය නිමිත්තෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වත් රුක්මනී දීකිරිවැව බිරිඳ කෝකිල පුතුණුවන් දියණිවරුන් වන නිල්මිනී ලිහිණි ලස්සන දීකිරිවැව යන දරුවන් ඇතුළු කුමාරි හේරත් ලේලිය බෑනාවරුන් වන ක්‍රිසාන්ත විජේසුන්දර නිරංජන් ද සිල්වා පියකර ජයරත්න යන සියලු දෙනා ඇතුළු සියලුම දූදරු මුණුබුරු මිනිවිරියන් වශයෙන් පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම සිහිපත් කොටගෙන කැටුව පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල දහම් සාකච්ඡා පිණිස පින්වන්ත අවකාශය සලසා ගන්න අපි අද දවසෙත් සූදානම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලයේ ස්වාමීනි අපට අනුකම්පාවෙන් අප උදෙසා අනුශාසනාවන් ඔබ වහන්සේට වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ලබත්වා තුනුරුණි අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයක් වන ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. එහෙමයි. කියන්නේ තථාගතයන් වහන්සේට ඥානයක් ලැබිලා තියෙනවා. මේ ලෝකේ යම් දෙයක් සිදු වෙනවද, සිදු වෙන්න පුළුවන් දේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. එහෙමයි. යම් දෙයක් මේ ලෝකෙ සිදු වෙන්නේ නැද්ද, ඒ දේ ඒකාන්තයෙන්ම සිදු වෙන්නේ නැහැ කියලා ඒ අයුරින්ම. කියන්නේ සිදු වෙන්න පුළුවන් දේවල් පිළිබඳ ඒ ආකාරයෙන්. එහෙමයි. ඒක අදහසක් නෙවෙයි, මතයක් නෙවෙයි, අනුමානයක් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. දැකලමයි දේශනා කරන්නේ. ඒක තමයි පරම සත්‍ය. එහෙමයි. ඒ කාරණේ පිළිබඳව අපි කිස්මතු කරන්න බහුධාතුක කියන සූත්‍රය ඇසුරු කරගෙන අපි කතා කළා එක කරුණක් සම්බන්ධව. ඉතින් බහුධාතුක සූත්‍රයේ තවත් කාරණාවක් තියෙනවා. අට්ඨානමේතං අනවකාසෝ යන් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ කංචි සංකාරං සුඛතෝ උපගච්ඡේය. ඉතින් යම් කිසි සංස්කාරදී මේ දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක්, කියන්නේ දෘෂ්ටිය ඍජු වෙච්ච පුද්ගලයෙක් සම්බුදු සසුනක පිළිසරණ ලබන්න එතකොට ඔහුගේ හිත වෙනස් වෙන්නේ නැහැ. වෙන ශාස්ත්‍රූත්වයක් පතන්න, වෙන දහමකින් පිළිසරණක් ලබන්න, වෙන මතවාදයකින් අදහසකින් ආකල්පයකින් මේ
කෙලෙස් දුරු කරන්න පුළුවන් කියන තැනකට කවදාවත් ඔහුපත් වෙන්නේ නැහැ. ඔහුගේ දෘෂ්ටිය ඍජු. එහෙමයි ස්වාමීනි. ඔහු සරණ යන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ඔහු සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු සාක්කාත සන්දිට්ඨික ධහම. එහෙමයි. ඔහු සරණ යන්නේ සුපටිපන්න උජුපටිපන්න ගුණයන්ගෙන් සාර ගුණයෙන් පිරුණු ශ්‍රාවක සංගරුවන්. දෘෂ්ටි ඍජු වෙලා තියෙන්නේ ඔහුගේ. ඒ දෘෂ්ටි ඍජු වෙච්ච මේ ශ්‍රාවකයා යම් සංස්කාරයක් සැප වශයෙන් ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි හිතමු තමන්ගේ රූපේ තමන්ගේ හිතේ තමන්ගේ රූපේ හරි වෙන රූප හරි. තමන්ටත් රූප තියෙනවා බාහිරත් රූප තියෙනවනේ. එහෙමයි. අතීතයට ගියපු රූපත් තියෙනවා අනාගතේ පතන රූපත් තියෙනවා. එහෙම නේද? එහෙමයි. දැන් සමහර රූප ගත්තොත් ලස්සනයි සමහර ඒවා කැතයි. ඒකට ඒවා කියනවා හීන ප්‍රනීත කියලා. සමහර තමන් එක්ක ඉන්නම ඒවා තියෙනවා ඈතින් තියෙන ඒවා අට්ටි ඉන්න. එහෙමයි ස්වාමීනි. ඒකට කියනවා මේ දුර ළඟ. හීන ප්‍රනීත දුර ළඟ සියුම් ගොරෝසු. ඊළඟට දැන් අපිට ගත්තොත් අපිට තියෙන රූපේ ගොරෝසු නම් දිව්‍යයන්ට තියෙන ඊට සාපේක්ෂව බලනකොට සියුම් රූප. එහෙමයි. දැන් අපි හිතේ ස්වභාවය තමයි තමන්ගේ රූපේ අනිත්‍යයි කියලා විශ්වාස කළත් මේ හිත විශ්වාස කරන කොහෙර නිත්‍ය තැනක් ඇති කියලා. ඒකත් එක තමයි දෘෂ්ටි වලට යන්නේ. එහෙමයි. තමන් ගෙදර දොරේ ඉඳගෙන යන් සැපයක් සුවයක් සොම්නසක් විඳිනවද නැත්නම් දුකක් දුම්නසක් විඳිනවද හිතනවා මේ ලෝක කොහේ හරි නීති සැපසේ විතරක් ඉන්න පුළුවන් තැනක් ඇති කියලා හිතනවා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. ඒකයි මේ පැතීම එන්නේ ඒකත් එක්ක. බලාපොරොත්තු තියන්නේ ඒකත් එක්ක. එහෙමයි. ප්‍රාර්ථනා කරන්නේ ඒවත් එක්කනේ. මේ ප්‍රාර්ථනා කියන දේවල් එන්නේ ඒවත් එක්ක. නමුත් ස්වාමීනි ලෝකේ කොහේවත් නිත්‍ය වූ රූපයක් හෝ නිත්‍ය වූ විඳින සැපයක් හරි එහෙමයි. ඒ කියන්නේ සුඛව සැප වශයෙන්ම විතරක් තියෙන රූපයක් හරි සැප වශයෙන්ම තියෙන විඳීමක් හරි මේ ලෝකෙ කොහෙවත් නැහැ. එහෙමයි ස්වාමීනි. අන්න ඒකයි. එහෙයි. දැන් අපි දැන් මෙහෙමනේ අපි සාමාන්‍යයෙන් ඔන්න ගෙයක් දොරක් හදනවා මේ දැන් මේ අපි ඔන්න හිතමු දැන් ගෙයක් දොරක් දකින්න ලස්සන එක. දැකලා අපිට සතුටක් ඇති වෙනවා. අපි ඒ වගේක් හදනවා. එතකොට ඔයගේ දැන් හදපු අලුතර අපිට ඒකේ නිකන් සතුටක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සතුට නෑ. එහෙමයි. ස්වාමීනි සතුට අල්ලලා හැමදාම තියාගන්න තිබ්බනම් නමුත් එහෙම වෙන්නේ නෑනේ. එහෙමයි ස්වාමී. මොකද මේ ස්පර්ශය කියන්නේ සතුට කියන එක තියෙන්නේ. එහෙයි. ඉතින් බලනවා දැන් සතුට වෙනුවෙන් දැන් විවාහ වුණා සතුට වෙනුවෙන් දැන් මේ කෙනා විවාහ වුණොත් හොඳයි සතුටුයි කියලා හිතුවා. ඒ කෙනා විවාහ කරගත්තා. මේ විදිහට ගෙවල් හදාගත්ත සතුටුයි කියලා දැන් ඒ විදිහට ගෙවල් හදාගත්තා. මේ විදිහට දුවදරුවෝ හදාගත්ත සතුටුයි කියලා ඒ විදිහට හදාගත්තා. මේ විදිහට ධනය හම්බ කරගත්ත ඥාන වාහන ගත්තොත් හිතුවා සතුටුයි කියලා දැන් බලනකොට ඒ ඔක්කොම ටික දැන් තියෙනවා සතුට නැහැ. එහෙමයි ස්වාමීනි. ඒක මොකක්ද ඒකට හේතුව? ඒක තමයි විඳීමේ ස්වභාවය. විඳීමේ ස්වභාවය ඒක. තේරුණානේ? විඳීම කියන එක උපමා කළේ දිය බුබුලට. එහෙමයි. විඳීම කියන එක සමහරලාට සැප විඳීම, සමහරලාට දුක, සමහරලාට උපේක්ෂා. එහෙමයි ස්වාමීනි. මේක නිත්‍ය කරලා පවත්ත ගන්න බෑ. අන්න සර්වඥයන් වහන්සේ දකිනවා. සර්වඥ හිතට අවබෝධ වෙනවා කුමද්ද? මේ ලෝකේ නිත්‍ය වශයෙන් ගන්න පුළුවන් සංස්කාරිකුත් නැහැ. සැපයි කියලා ගන්න පුළුවන් සංස්කාරිකුත් නැහැ. එහෙමයි. හැබැයි පෘථග්ජනය ඉන්නවා කියනවා. මොකද්ද? සැප වශයෙන් ගන්නවා කියනවා. අරගෙන ඉන්න පුළුවන් පස්සේ මොකද්ද? තියෙන්නේ ඒ විදියට. එහෙමයි ස්වාමීනි. ඇත්ත දේ තමයි අනිත්‍ය වෙන එක. අනිත්‍ය වෙද්දිම ඇත්ත ස්වභාවය තමයි හිත දුකට පෙරලනවා කියන එක. එහෙමයි. තේරුණා නේද? ඇත්ත ස්වභාවය තමයි ඊට හිත දුකට පෙරලෙනවා. ඒ නිසා සාමාන්‍ය ගත්තොත් එහෙම අපේ ජීවිතේ හිතේ වැඩිපුර බැලුවොත් එහෙම හිත දිහා බැලුවොත් එහෙම තියෙන දුකමයි. ඇයි අපි නිත්‍ය දෙයක් හැමතිස්සෙම හොයනවා. එහෙමයි ස්වාමීනි. සැපේ විතරක් තියෙන දෙයක් අපේ හිත හැමතිස්සෙම හොයනවා. හොයන නිසායි දුක. දුකටම යටත් වෙලා දුකටම යටත් වෙලා ඉන්නවා. එහෙමයි ස්වාමීනි. නව බලන් හරි ආශ්චර්යයි. සර්වඥයන් වහන්සේ දකින්නවා දිට්ඨි සම්පන්න පුද්ගලයාට ඒ දෘෂ්ටිය නැති නිසා මොන දෘෂ්ටියද? නිට්ටයයි කියලා ගන්න දෘෂ්ටියකුත් නැහැ. සැපයි කියලා ගන්න දෘෂ්ටියකුත් නැහැ.
එහෙමයි. අන්න අස්වැසිල්ලෙන් සුවපත් කරගෙන වාසය කරන්න අන්න ඒක හේතු වෙනවා. සත්‍ය ඒක තමයි. එහෙනම් මේ සත්‍ය දකින්නමයි සුවසේ ඉන්න පුළුවන් පරිසරය සකස් වෙන්නේ. එහෙමයි ස්වාමී. සත්‍ය දකින්න. යම් පුතුජ්ජනෝ කංච සංකාරං සුකතෝ උපගච්ඡේ යඨාන මේතම් විජ්ජති इति පජානාති. පුතජ්ජන කෙනා වුණාට සංස්කාර නිත්‍ය වශයෙන් ගන්නවා කියන එක සැප වශයෙන් ගන්නවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. අන්න බලන්න හරි ආශ්චර්යයි. එතකොට එහිම ලෞකික තථාගතයන් වහන්සේ දකින්නවා සිදු නොවන දේකුත් තියෙනවා. කොහොමද? එහෙමයි. දෘෂ්ටිය ඍජු කරගත්තු ශ්‍රාවකයා නිත්‍ය වශයෙන් ගන්නෙත් නෑ සැප වශයෙන් ගන්නෙත් නෑ. අනේ ශ්‍රාවකෙට තියෙන ආශ්චර්යය ඒක තමයි. එහෙමයි. හරි ආශ්චර්යයි නේද? එහෙමයි. ඊළඟ විස්තර කරන ඊළඟ කාරණේ අට්ඨාන මේතං අනවකාශෝ මේක සිදු වෙන්න බෑ කියනවා. අවකාශ රහිතයි කියනවා. යන් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ කංචි ධම්මං අත්තතෝ උපගච්ඡේය නේතං ඨාන විජ්ජති. දෘෂ්ටි සම්පන්න පුද්ගලයා දෘෂ්ටි ඍජු කරගත් ශ්‍රාවකයා යම් ධර්මයක් කියන්නේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පතලා හිතලා තියාගන්න පුළුවන් ධර්මයක්. මේ ලෝකේ නෑ මේ තියෙනවා කියලා කවදාවත් ගන්න නෑ කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ පුතජ්ජන කෙනා මොකද වෙන්නේ? පුතජ්ජන කෙනා ගන්නවා කියනවා. හරි පුදුමයි එතකොට. එහෙමයි. ඒ නිසානේ දැන් අපි සැප කියන එක අපි යැදලා ගන්න හදනෝනේ නිසා. අපි නැකතට කන්නේ ඇත්තටම. ලෝකේ මිනිස්සයා නැකතට කන්නේ සැපයක් බලාපොරොත්තු වෙන දුක බලාපොරොත්තු වෙන. සැපයක් බලාපොරොත්තු වෙන. එහෙමයි සර්. ඒ කියන්නේ නේද මිනිස්සයාගේ යටිහිතේ කියන්නේ හිතේ කෙලවරක අදහසක් තියෙනවා. යටිහිත කියලා කියන්නේ හිතේ කෙලවරක අදහසක් තියෙනවා. මියද්දට පස්සේ සැපේ කියන එක ඒ හිතපු විදිහට තියෙනවා කියලා. එහෙමයි. වෙලාවට කෑවට පස්සේ සැපේ කියන එක ස්ථිරව පවතිනවා කියලා. එහෙමයි. අසවල් දේවාලයට ගිහිල්ලා මේ විදිහට කිව්වට පස්සේ සැපේ කියන එක ස්ථිරව පවතිනවා. එහෙමයි. විඳින දේවල් ස්ථිරව පවතිනවා කියලා හිතනවා. රූපේ ස්ථිරව පවතී කියලා හිතනවා. ඊළඟට හඳුන ගන්න දේවල් ස්ථිරව පවතී කියලා හිතනවා. ඊට පස්සේ හිතන දේවල් ස්ථිරව පවතී කියලා හිතනවා. දැනගන්න දේවල් ස්ථිරව පවතී කියලා අපි හිතනවා. සිදු නොවන දෙයක් පිළිබඳවම සිදු නොවන දෙයක් පිළිබඳවම සිදු වෙනවා කියලා පෘථග්ජන ලෝකයේ හිතද්දී එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ දේශනා කරන සිදු නොවන විදියකුත් තියෙනවා. කොහොමද? මේ දෘෂ්ටි සම්පන්න දෘෂ්ටිය පිරිසිදු වෙච්ච ශ්‍රාවකයාගේ හිතේ එහෙම එකක් නැහැ. එහෙමයි. ආශ්චර්යයිනේ. දැන් අනිත් සියලු ලෝකයේ ඇතුළත බලන්න මේ දෘෂ්ටිය ඍජු වෙනකන් අනිත් සියලු ලෝක සත්‍යයට කිසි අස්වැසිල්ලක් නැහැ සැනසෙන්න කියලා. తాවකාලික දේවල්මයි වැරදි අදහස්මයි ගන්න ඉතින්. එහෙමයි. එහෙම නේද? එහෙයි. වැරදි අදහස්මයි ගන්න. හරි පුදුමයි මේකනේ. ස්වාමීනි දැන් බිම්බිසාර රජුරන්ගේ දෙපතුල් පළලා ලුණු දාලා වද වේදනා විඳිනකොට උන්වහන්සේගේ මානසිකත්වයේ කොහොමද? දැන් දැක්කනේ ඒක දරාගෙන හිටියා. එහෙමයි. ඇයි දන්නවා මොකක්ද එකක් කර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. එහෙමයි සර්. අනිත් පැත්තේ මේ ලෝකෙදී නිට්ටයයි කියලා සුඛයි කියලා ආත්මයි කියලා කිසි දෙයක් ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. දැන් රජ කෙනෙකුට බැරි වුණානේ නේ. එහෙමයි. රජ කෙනෙකුට බැරි වුණා. එහෙයි. ඒතර බලන්න හරි පුදුමයි රජ කෙනෙක් වුණත් අතීතේ කරගත්තු දෙයක් තියෙනවා නම් දැන් බලන්න මුගලන් මහරහතන් වහන්සේ හවුරුන්ගෙන් ගුටි කෑවා. ඊට පස්සේ නමුත් ඒ ලෝකෙට පැටලෙන්න ගියේ නෑ. මොකද මේ නිත්‍ය කරගන්න බෑ මේවා. එහෙමයි ස්වාමීනි. පිරිනුවම් පෑවා. එහෙමයි. එච්චරයි. හරි ආශ්චර්යයි. ස්වාමීනි දැන් අපි සාමාන්‍ය ලෝකයේදී දුක වේදනා පැමිණෙන විට මේ සෝබාදහමයි මේ තමයි ධර්මතාවය කියලා අවබෝධයට යනවට වැඩිය මේ වාගෙන් තොර වූ තැනක් පතනවා නේද? එහෙමයි සර්. ඒ වගේන් තොර වූ රූපයක් පතනවා, ඒ වගේන් තොර වූ විඳීමක්, හඳුනා ගැනීමක්, රටක්, තැනක්, පිරිසක්. ඕක නේද අපේ ජීවිත අපි කර කර ඉන්නේ. එහෙමයි ස්වාමීනි. හැමතිස්සෙම ඉන්න ලෝකෙට දුෂ්ට වෙලා ඉරිසියාකම් කර බැනගනිමින්, වාද කරමින්, විවාද කරමින්, චෝදනා කරගනිමින්, වෛර කරගනිමින්, නඩු දමමින් ඔහොම ඉන්නවා. එහෙම නැත්තනක් හිතනවා. එහෙමයි.
එහෙයි ස්වාමීනි. එහෙම නැත්තනක් හිතනවා. නැති තැනක් පතනවා. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. එහෙම නැත්තනක් පතනවා. හරි පුදුම. එහෙම ලෝකික අනේ බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය නිසා මේ දෙව් මිනිස් ලෝකයට කොතරම් පිළිසරණක්ද. බහර ලස්සන සිද්ධියක් වුණා භාග්‍යතුන් වහන්සේ කාලෙ මේක නිතර අහලා තියෙන එකක්. විශාඛා මල්ලිකාවට හිටියනේ ළමයි 20ක් විතර. එහෙමයි ස්වාමීනි. එතකොට මොනුපුරු මිනිපුරු එහෙම කොච්චර ඉන්නේ නැද්ද? දැන් විශාඛාව කියලා කියන්නේ එතකොට 7 අවුරුද්දේදීම අනිත්‍ය පිළිබඳව දුක පිළිබඳ අනාත්මය පිළිබඳ ඒ දෘෂ්ටිය පිරිසිදු කරගත්ත කෙනෙක්නේ. එහෙමයි. සසරේ පුණ්‍ය බලයකට. එතකොට දවසක් මේ මිනිපිරියක් නැති වෙලා භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට ආවා. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ඊට පස්සේ දැන් මේදා සුදු මල් ගවසගෙන කිස් ඒ කාලේක සංස්කෘතික අංගයක් ඒක. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ මෙහෙම සිද්ධි දෙවිලා තියෙනවා. එහෙමයි. ඒතකොට සුදු මල් ගවසගෙන මේ කොණ්ඩේ කෙස් තෙමාගෙන ආවා භාග්‍යතුන් වහන්සේ. ඒතකොට භාග්‍යතුන් වහන්සේ දන්නෙත් ඒ වෙලාවේ. එහෙමයි. ඒතර පාන්සූල කතා නැහැ එතකොට. එහෙයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ හැවයි කියලා ඊට පස්සේ අනේ ස්වාමීන් මගේ ප්‍රියමනාප එක මේ මිනිපිරිය එපිකමනේ මිනිපිරියක් නැති වුණා කියලා. එහෙමයි. එතකොට ඒ වෙලාවේ බුදුරජාණන් දැන් බලන්න මම දැන් ෂෝකින් ඉන්නේ දැන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඔබේ මිනිපිරියට බොහොම ආදරේ එහෙමයි ස්වාමීනි. ඒ වගේ මිනිපිරිය මේ සවැත් නුවරේ යම්තා ප්‍රමාණයක් ඇද ඒ තරම් මිනිපිරිය ඉන්නවනම් කැමති අනේ ස්වාමීනි මම කැමති. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ සවැත් නුවර විශාඛාව දවසකට කී දෙනෙක් වගේ මැරෙනවද? ස්වාමීනි එක්කෙනෙක් 10 දෙනෙක් ඊළඟට සමහර දවසට 9ක් සමහර දවසට 5ක් සමහර දවසට එක්කෙනෙක් හරි පුදුමයි විශාඛාව. එතකොට මැරෙන හැම කෙනාම ඔබේ මිනිපිරිය නම් ඉතින් ඔබට හැමදාම ඉන්නේ අඬන්නේ. එහෙමයි ස්වාමීනි. අන්න කිව්ව ගමම්ම ඉතින් බලන්න අනිත්‍ය දර්ශනය එයාට තේරුම් කරලා දීපු විදියයි. ඒ වෙලාවේ. එහෙමයි. ඩග්ගාල හිත සංසිඳුණා. ඇයි දෘෂ්ටි ඍජු වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ධර්මයක් කියලා තේරුම් කරවන්න පුළුවන්කම තියෙන්නේ එයාගේ ඇතුළේ යම් ගුණයක් තියෙනවා. තේරුණා නේද? එහෙමයි. එයාගේ ඇතුළේ ගුණයක් තියෙනවනේ ගුණේ ඒ ගුණේ තියෙන කෙනාට ධර්ම කරුණ කියලා තේරුම් කරවන්න පුළුවන්. අද ඉන්නේ දැන් සමහර අයට ඒ අර කවදාවත් දහම් කරුණ කිව්වට වැඩක් නැහැ. එහෙමයි ස්වාමීනි. මේ දහම් කරුණ කියනවා ඒ ඔක කියා ඉවර වෙද්දිම ඊළඟ තව වැරද්දක් හොයනවා. මේ ධර්මයේ හිත පිහිටන්නේ නැහැ ඒකට. ධර්මයේ තියෙන හිත නිවා ගන්න. නමුත් මේ ධර්මයෙන් හිත නිවන්න තැනට එන්නේ නැහැ ඒගොල්ලෝ. ප්‍රතිපදාවට එන්නේ. එහෙමයි ස්වාමීනි. ප්‍රතිපදාවට එන්නේ. හරි ආශ්චර්යයි. ඊතර බලන්න මේ අනිත්‍ය දර්ශනය, දුක නම් වූ දර්ශනය, අනාත්මය පිළිබඳ අපේ හිතවල තියෙන මේ වැටහීම අපි කොච්චර රැකවරණය කරා එක පැත්තකින් ගෙනියනවාද? ඊළඟට සර්වඥයන් වහන්සේට තියෙන මේ දසබල ඥානි හරි ආශ්චර්යයි කුමද්ද? ඒතර බලන්න මේ දෘෂ්ටි සම්පන්න පුද්ගලයා නිත්‍ය වශයෙන් කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නෑ කියලා භාග්‍යතුන් වහන්සේ කවදාවත් සිදු නොවන දෙයක් කියලා අවබෝධයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. සැප වශයෙන් ගන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේට අවබෝධයක් තියෙනවා. ආත්ම වශයෙන් ගන්නේ නැහැ කියලා සර්වඥයන් වහන්සේට අවබෝධයක් තියෙනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ඊළඟට දැන් පෘථජ්ජන කෙනා හැබැයි සංස්කාර නිත්‍ය වශයෙන් ගන්නවා කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා අවබෝධයක් තියෙනවා. එහෙමයි. පෘථජ්ජන කෙනා මේ සංස්කාර සැප වශයෙන් ගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේට අවබෝධයක් තියෙනවා. ඒ වගේ මේ සංස්කාර ආත්ම වශයෙන් මේ පෘථජ්ජන කෙනා නම් ගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේට අවබෝධයක් තියෙනවා. එහෙමයි. ස්වාමීනි දහම්මඟ ගමන් කරන දෘෂ්ටිය පිරිසිදු කරගත්තු ශ්‍රාවකයෙකුගෙත් එහෙම නොවන පෘථග්ජන කෙනෙකුගේත් සිත සම්පූර්ණ වශයෙන්ම භාග්‍යවතුන් වහන්සේ දන්නාසේ. අනිවාර්යෙන් දන්නවා. එහෙමයි ස්වාමීනි. අනිවාර්යෙන් දන්නවා. එහෙයි. ඒකට හරි ආශ්චර්යයි. එතකොට ඒ දැන ගැනීම එතකොට මේ දෙව් මිනිස් ලෝකයාට දෙනකොට දෙව් මිනිස් ලෝකයා විශ්මිත වෙනවා. එහෙමයි ස්වාමීනි. මේක පෙර නොඇසු විරුද්ධමක් කියලා. එහෙමයි. මේක සිංහනාදයක් කියලා ප්‍රඥාවන්ත කෙනා දන්නවා. එහෙමයි. මේව තමයි සිංහනාද. ස්වාමීනි මොනතරම් මේ පරිපූර්ණ සාත්‍ෘත්වයක් ලෝකයට දායාද වෙලා තියෙනවද නේද? හරි ආශ්චර්යයි ඒක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට අට්ඨානමේතං අනවකාසෝ යදිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ
මාතරං ජීවිතං වෝරෝපීය නේතන්ටානම් විජ්ජතිති පජානාති. ඒ කියන්නේ මේ දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. කුමක්ද? තමන්ගේ අම්මා ජීවිතයෙන් තොර කරනවා කියන කාරණේ. එහෙමයි ස්වාමීනි. කියන්නේ දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක් ඒක වෙන්නේ නැහැ කවදාවත්. එතෙන්ට හිතපත් වෙන්නේ. තමන්ගේ අම්මා පිළිබඳ මරණ මේ කරා තමන් පමුණවන්න සිත් පහළ වෙලා ඒකින් යට වෙනවා කියන එක වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. ඒ කියන්නේ එහෙනම් ඊළඟ අනිත් පැත්ත හිතනවද මොකද වෙන්නේ? පුතජන කෙනාට යම් පුතුජනෝ තර තමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ. ඨානංචකෝ ඒතම් විජ්ජති යම් පුතුජනෝ මාතරං ජීවිතං වෝරෝපීය ඨානමේතම් විජ්ජති इति පජානාති. හැබැයි උනට පුතජන කෙනාට අම්මා මරනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියලා. එහෙමයි. මම මේ කාරණේ අරගෙන කල්පනා කරද්දි මට හිතුනේ එක පැත්තකින් භාග්‍යතුන් වහන්සේගේ මේ ආශ්චර්ය ඥානය අනිත් එක තමයි පුතජන භවයේ තියෙන අනතුර. ස්වාමීනි මොනතරම් අනතුරක්ද කියන්නේ. අනිත් එක දෘෂ්ටි සම්පන්න භවයේ තියෙන රැකවරණය. එහෙමයි. දෘෂ්ටි පිරිසිදු වීම. එහෙමයි. නේද? එහෙයි. ඒතර බලන්න පුතජන මනසකින් මේ සසරට වැටෙනවා කියලා කියන්නේ අහෝ ඒ සසර පුරා මව් මැරෙන්න පුළුවන් ඕන දවසක. ඕන දවසක මව් මැරෙන්න පුළුවන්. ප්‍රමාණයක් නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. ප්‍රමාණයක් නැහැ. බුදුම දෙයක් නේ දැන් සර්වඥයන් වහන්සේ වැඩ ඉන්න කාලෙම සෝතාපන්න වෙන්නම මානසිකත්වයේ තිබිච්ච කෙනා තාත්තා මරාගත්තනේ. එහෙමයි ස්වාමීනි. බලන්නනේ. ඒතර කොච්චර පුදුම පෙරලීමක්ද කියලා මේ කල්යාණ මිත්‍රයෝ ඉන්න පරිසරේ. එහෙමයි. රහතුන් සිටින පරිසරේ සර්වඥයන් වහන්සේ සිටින පරිසරේ. එහෙමයි. කියන්නේ එහෙනම් මේ මනස ඉක්මනින්ම ඒ විදිහට විපරීත වෙනවා කියන එක වෙන්න පුළුවන් කාරණාව. එහෙමයි. ස්වාමීනි මේ ධර්මයේ උදාර බව එවැනි ස්වභාව සහිත සත්වයා යලි එවැනි ස්වභාවයටපත් නොවන අන්දමෙන් සකස් වෙනවා. ඒකට වග බලා ගන්නවා ඒ ධර්මයේ විසින්. එහෙමයි ස්වාමී. ඉවන් ස්වාක්කාත ධම. එහෙමයි. ඉවන් ආශ්චර්ය ධම. එහෙයි ස්වාමී. ඉවන් අද්භූත ධමයක්. අහෝ ආශ්චර්යමයි ධම. එහෙමයි. කුමක් නිසාද? ඒ ධමෙන්මයි එවන් විශාල අනුතරකින් මේ සත්‍ය වළක්වන්නේ නේ. එහෙමයි ස්වාමී. ඒතර සර්වඥයන් වහන්සේ සර්වඥ සිතින් ඒක මනාකොටම අවබෝධ කරලා තියෙන්නේ මේ දහමින් එවන් මානසිකත්වයක් මේ සත්‍යයගේ නැති කළ දාලා මේ සත්‍යයට ලබා දෙන මහා රැකවරණය. එහෙමයි. ඇයි මේ පෘථජන මනසකින් මේ සසරට වැටුණාට පස්සේ ඒ සත්‍යයට මොන රැකවරණයක්ද? හැම තිස්සෙම තියෙන එකමද? අනතුරක් තියෙන. හැම තිස්සෙම තියෙන අනතුරක්. ඒක මට නිකන් කල්පනාවට ආවේ දැන් පුංචි යාන්තම් ඇවිදින්න ඔන්න මෙන්න ඉන්න ළමෙක් ගැන එතකොට ඇවිදලා යන හැම මොහොතකම දෙමව්පියෝ ඉන්නේ මොකද වෙන්නේ? බයින් ඉන්නේ. එහෙමයි. ඇයි? කොතනින් කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ. තාම දෙපා වාරුනේ. එහෙම නේද? එහෙමයි. ඒ අනතුර යන තැන තියෙනවා. හැබැයි ළමයා ඇවිදලා යම් කිසි දවසක මේ දෙපා හොඳට පුරුදු වෙලා ඊට පස්සේ දෙමව්පියන්ගේ අවධානය මොකද වෙන්නේ? නැති වෙලා යනවා. වැටෙන්නේ නැහැ කියලා දන්නවා. එහෙමයි. එතකන් අප්‍රමාණවර දරුවෝ දිහා බලාගෙන ඉන්නවා. කොමක් නිසාද? කරුණාව නිසා. නොඇටීවා වැටලා දුකකට පත් නොවේවා බුදුරුත් එසේම. මේ සත්‍ය දිහා බලන එසේමයි. මව්මරා මේ නිරයට නොඇටීවා මේ සත්‍ය සසරෙට වැටිලා. එහෙමයි. ජරා ව්‍යාධි මරණ උරුම කර ගැනීම විතරක් නෙමෙයි මව්මරා කල්පයකට නිරේ. පියාමරා කල්පයකට නිරේ. එහෙම නේද? එහෙමයි. එවන් වසරකට නොඇටේවා කියලා මහා කරුණා බුදුවරුන්ගේ තියෙන. පුදුම ආශ්චර්යයි. ඉතින් මේවා හිතලා හිතද්දි තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ගැන ශ්‍රද්ධාව උපදින්නේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ගැන. එහෙමයි. ඊළඟට මේ ධර්මයේ තියෙන ආශ්චර්යමයි කියලා දැනෙන්නේ. එමෙ ධර්මයේ මෙවන් මනසක් තියෙන සත්‍යයාගේ මේක නැති කළ දාන්නේ කොමකින්ද? ධර්මයෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේක පුදුම ආශ්චර්යයන්නේ. ධර්මයෙන් අර සියලු අනුතුරු ඔක්කොම නවත්තනවා කියලා කියන්නේ. ස්වාමීනි පාරිසුද්ධ නිෂ්ඨාවන්
පාරිශුද්ධ නිෂ්ඨාවක් උපද්දලා දෙනවා ජීවිතේට නේද? ස්වාමීනි. තනිකර පිරිසිදු. ඊළඟට විස්තර කරනවා අට්ඨානමේතං අනවකාසෝ යන් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ පිතරං ජීවිතා වෝරෝපේය නේතන්ටානම් විජ්ජති පජානාති. ඒ වගේම බුදුරජාණන් වහන්සේට අවබෝධ කරගන්නවා ධාතු කුසල භික්ෂුවත් අවබෝධ කරගන්නවා කියන කුමද්දී මේ දෘෂ්ටි සම්පන්න පුද්ගලයාගේ අතින් පියා මැරෙන්නේ කියලා කවදා ඒක සිදු නොවන දෙයක්. අවකාශ රහිතයි. එහෙමයි ස්වාමීනි. මොන පරිසරයේ යාගේ නිර්මාණය වුණත් මොන කාර්ය බහුලත්ව නිර්මාණය වුණත් මොන දුගී දුප්පත් බව නිර්මාණය වුණත් කවදාවත් පියා මරන්න වදක චිත්තයක් එයාගේ උපහිතේ උපදින වෙලාව ඒකට යට වෙලා යන්නේ නැහැ කවදාවත්. එහෙමයි. බලන්න එතකොට එතන තමයි සැබෑ රැකවරණේ තියෙන කුමද්ද? ඒ සසරට වැටෙද්දී අජාසත්තට දේවදත්ත මුණ ගස්සලා මේ හානිය කළා වගේ. දේවදත්තට අජාසත්ත මුණ ගස්සලා ඒ හානියට රුකුල් දුන්නා වගේ. එහෙම නෙවුනේ නේද? අර පැත්තෙන් අජාසත්ත තාත්තමරද්දි මේ පැත්තෙන් දේවදත්ත භාගතුන් හසගේ ලේසොලවන. දෙන්න එකම කර්ම කරගන්න එකම විපාක තියෙන. එහෙමයි. කල්පයක් නිරේ යන. එහෙමයි. පියා මව මරලා කල්පයක් නිරේ යද්දී තථාගත බුදුරජාණන් වහන්සේගෙන ලේ බින්දුවක් සෙලවීමම ප්‍රමාණවත් කල්පයක් නිරේ යන. එහෙමයි ස්වාමීනි. දැක නේද? තථාගතයන් වහන්සේගේ ලේ බින්දුව සෙලවීමම ඇති. කල්පයක් නිරේ යන. එහෙමයි. කොච්චර එතකොට මේ මානසික විපරීත බවක් එතකොට එවන් මනසත් තුළ ඉතින් මේ කල්පයක් යනකම් ඒ කල්ප විපාක දෙලි ඉවරනකම් සදහැසිත කියන එක ලේසියෙන් උපද්දනවා කියන එක කරන්න බෑ යාට. එහෙමයි ස්වාමීනි. يعني සදහැසිත උපද්දලා ඒ සදහැසිතෙන් සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන එක කරන්න බෑනේ. එහෙමයි. යම් පොඩි සදහැසිතක් ඇති වෙයි සමහර වෙලට. දැන් දේවදත්ත අජාසත් පළවෙනි ධර්ම සංගායනා හිම කළානේ. නමුත් එයාගේ හිතේ මානසික පෙරලියක් උපදින විදියට කුසල් උපදින්න බෑ යාට. කුසල් මග වැහෙනවද ස්වාමීනි? අනිවාර්යෙන්ම. එහෙයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. ඒ පුදුම මානසිකත්වයක් ඒක. එහෙයි. කියන්නේ මව මැරුවාද යම් දවසක පියා මැරුවාද යම් දවසක ඔහුගේ සක්කාය දිට්ඨිය දුරු වෙන විදියට එයාගේ මනස තුල කුසල් උපදින්න බෑ. එහෙමයි ස්වාමීනි. සක්කාය දිට්ඨිය ගැලවෙන විදියට එයාගේ හිතේ කුසල් උපදින්න බෑ. අනිත් පැයට එක තියෙනවා ඒ කියන්නේ. එහෙමයි. සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහේ කුසල් ඉපැද්දීමේ කුසලතාවය අනිත් සියලු දෙනාට පවතිනවා එතක. එහෙම හිතම තමයි එක කර්මයක් කරද්දිම නැති කරගන්න. ඒ කුසලතාවේ සම්පූර්ණයෙන්ම නැති වෙන. සම්පූර්ණයෙන් වැහිලා යනවා. එහෙමයි ස්වාමීනි. ආයේ කල්පේ ගෙවුනට පස්සේ. එහෙයි. ආයේ කල්පේ ගෙවුනට පස්සේ. බෑ එතකන් එයා මොකද්ද කරලා තියෙනවද? එතකන් බොහෝ පින් කරලා තියෙන්න ඕනේ. එහෙමයි. එතකන් අපි තුමේ මනුස්ස ලෝකෙදි මේක වුණා නම් මැරිච්ච ගමම නිරේනේ යන්නේ. මව හෝ පියා මැරුණා නම් මැරිච්ච ගම නිරේ යනවා නම් එතකන් එයා ටක් ගාලා පුළුවන් තරම් මේ ලැබිච්ච වෙලාවේ තව පින් දහම් කරගන්න ඕන. එහෙමයි. ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් මනසක් තියෙනවා ධර්ම ශ්‍රවණය කරන්න ඕන අපිට නෑ කියලා කියන්න බෑ මොකද ඒකට හේතුව දැන් අජාසත් රජතුමා රජු වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහනෝනේ. සාමාන්‍ය ඵල සූත්‍ර විවර වෙන්නේ අජාසත්තුනේ කියන්නේ. එහෙමයි. ඒතර බණ අහනෝනේ. බණ අහලා අනුමෝදනොත් වෙනවා. එහෙමයි. අනුමෝදන් වෙලා පසුත් වෙනවා. අනේ ස්වාමීනි මම මහා පවක් කරගත්ත නෙමෙයි. පසුත වෙනවා යා. මගේ අතින් මෙහෙම දෙයක් වුණා නේ. ඉතින් බුදුරජාණන් දේශනා කරා ඔබ මෝඩෙක් වගේ බාලෙක් වගේ එහෙම දෙයක් කළා තමයි. එහෙමයි. ඊට පස්සේ එතන ඉඳලා යා ඊට පස්සේ යම් ප්‍රමාණයකට තෙරුවන් ගැන පැහැදීමෙන් ඉන්නවා මහන්සි ගත්තා. නමුත් බලන්නේ දැන් මේ අවුරුදු ගාණක් ඉන්නේ නැති නේ විදියට. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන ධර්මයේ ගැන සංගය ගැන යම් ප්‍රසාද සිතකින්. නමුත් මේ ප්‍රසාද සිත ඔහුගේ සක්කාය දිට්ඨිය ගලවන්න තරම් දක්ෂ වෙන්නේ නැත. එහෙමයි ස්වාමීනි. මොකද අර කර්ම විපාකයෙන් වහගෙන ඉන්නේ. එන හොඳට දැන් අපිට පැහැදිලි ඉන්නේ සමහර පිං තියෙනවා එහෙනම් යම් පෞකාර කර්මයකින් වහගෙන ඉන්න විපාක දෙන්නේ. අජාසත්තට වුණා වගේ. එහෙමයි. අජාසත් දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පෑවගම සිහි අසීවේ ඇදගෙනත් වැටුණා කියනකොට එච්චර ප්‍රේමයකින් ඉඳලානේ. එහෙමයි. එච්චර ප්‍රේමයක් තිබුණත් එච්චර සෙනෙහසක් තිබුණත් හැබැයි මේ සෙනෙහස මේ ප්‍රේමයේ පැහැදීම සක්කාය දිට්ඨිය ගලවන ඉදිරියපත් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ ගැලවෙන ඉදිරියපත් වෙන්නේ නැත්තේ ඒ කුසලී තියෙනවා. නමුත් එයාගේ අර කර්මයේ විසින් වහගෙන ඉන්නේ. ස්වාමීනි හරි විස්මිතයි ඒ කර්ම વિશે දැන් අපේ තියෙන කුසලතාව සියල්ල වහලා
යටපත් කරලා ඒ කියන්නේ මහා පුණ්‍ය සම්භාරය තියෙනවා. එහෙමයි ස්වාමී. අර පුණ්‍ය සම්භාරයට අර මේ කර්මයේ අභිභවා යන්න බෑ. එහෙමයි. ඒ වගේ තමයි දැන් අපේ ජීවිතවල සමහරට අපි කොච්චර පින්කම් කළත් සමහරලාට සසරි කරපු දෙයක් ඇති මොනවා හරි කර්ම ශක්තියකින් මේක තාම වහගෙන ඉන්නේ. එහෙමයි. නමුත් ඒක වහගෙන හිටියත් ඒක අභිභවාගෙන යන්න බැරි ආනන්තරීය පාප කර්මයකට විතරයි. අනිත් දේවල් ටික අභිභවාගෙන යන්න පුළුවන් තමන්ට වීර්යයෙන් හැබැයි. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒක ඒ වගේ අර පටු සිතක් තියාගෙන ඉපදුණු අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද එතකොටනේ. එහෙමයි. අපිට සසර පේන්නේත් නැහැ. කවුද දන්නේ සමහරලාට කල්පයක් නිරේ ඉඳලා ආපු ගමන්ද කියලා මේ මනුස්ස ලෝකෙට. බැරිද කියන්නේ? එහෙමයි. කවුද දන්නේ? කල්පයක් නිරේ ඉඳලා ආපු ගමන් දන්නේ සමහරට මේ මනුස්ස ලෝකෙට. ආපු ගමන් අනිත් පැත්තට පිම්මට ආයෙත් යන්න හදන්නේ මේ. එහෙමයි. ඒතර බලන්න මේ ඒ නිසා එහෙම හිතකින් යුතු කය නම් ඒතර කොච්චර මේ වචනේ ගැන තෙරුවන්ට මේ ගරහන දේවල් ගැන කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද? එහෙමයි ස්වාමීනි. තෙරුවන්ට නිඳා කරන ඒවට කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද? කොච්චර හිත පරිස්සම් කරගන්න මොකද තමන් තබන හැම වචනෙම තබන හැම සිටිවිල්ලම තමන්ගේ කුසලයේ යටපත් කරන්නයි ඒක පහළ වෙන්නේ. එහෙමයි. කුසලයේ බාල කරනවා. කුසලයේ බාල කරනවා. එහෙමයි. අම්මෝ හිතාගන්න බෑ ඒක. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඊළඟට විස්තර කරනවා මේ අට්ඨානමේතං අනවකාසු යන් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ දුට්ඨ චිත්තෝ තථාගතස්ස ලෝහිතං උප්පාදීය නේතන්ඨාන විජ්ජති इति පජානාති. මේ දෘෂ්ටි ඍජු කරගත්තු ශ්‍රාවකයන්න් මේ තථාගතයන් වහන්සේ දුෂ්ට සිතින් ලේසොලවනවා කියන එක නම් වෙන්නේ නැහැ කියලා. මෙතන ඒ වචනේ තියෙනවා දුට්ඨ චිත්තෝ තථාගතස්ස ලෝහිතං උප්පාදේයි. දුෂ්ට සිතින් ලේසොලවනවා කියන එක. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් සමහර අයට ප්‍රශ්නයක් හට ගන්න ඕනේ. එතකොට දැන් මේ අපි මේ දැන් අසනීපයකට මොනවා හරි බෙහෙත් දෙන්න ගියාට පස්සේ මොනවා හරි වෙලා එතකොට සමහර විට අඬුවෙන් කපන්න වෙනවා මෙහිම කරන්න වෙනවා. දුෂ්ට හිතින් නෙවෙයි ඒක කරන්නේ. එහෙමයි. හරි ලස්සන මේ පැහැදිලි කරගන්න පුළුවන් හොඳ කාරණේක නේද? එහෙයි ස්වාමීනි. දුෂ්ට හිතින් නෙවෙයි ඒක කරන්නේ. එහෙමයි. එතකොට දුෂ්ට සිතින් තථාගතස්ස ලෝහිතං උප්පාදේ දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ලේසලෝනෝ කියන එක සිද්ධ වෙන්නේ නැති කාටද එතකොට? දෘෂ්ටිය ඍජු කරගත්තු ශ්‍රාවකයට විතරයි. එහෙමයි. අනිත් එක්කෙනාට මොකද වෙන්නේ? පුතත්ජන කෙනාට වෙන්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ උදෙසා වුවත් දුෂ්ට භාවයක් හිතේ උපදින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. සුණක් අතට ඉපදුනේ. එහෙයි. දේවදත්ත විතරයි ගල පෙරලා ගත්තේ. සුණක් අත කොහොමද ශාසනික චුත වෙලා බේරුණා. එහෙමයි. හදිසියෙන් ওই මිනිස්සයත් මේ හරින් මේ යාන්තම් එක තුල සෙට් වුණා නම් මේ දේවදත්තට ඉවරයි මේ. එහෙමයි. ස්වාමීනි ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා දුෂ්ට භව ඇති නොවන අම්මා තාත්තා උදෙසා වදකසිත පැමිණෙන්නේ නැති ඒ ධර්මයෙන් අර්ථවත් වන උත්තරීතර ස්ථානයේ භූමිය ඒතකොට මොනතරම් පුදුම රැකවරණයක්. එහෙමයි ස්වාමීනි. බලන්න මේ රැකවරණය ඉතින් බුද්ධ ශාසනය තුළ විතරයි. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් නේ කියන්නේ. එහෙමයි. අනේ මේ බුද්ධ ශාසනය කොච්චර පිවිතුරුද නිර්මලද ආශ්චර්යද නේද? එහෙමයි. පුදුම හිතනවා නේද? එහෙමයි ස්වාමීනි. දැන් මේ කරුණ වලින් බලන්න හරි ආශ්චර්යයි. දැන් මේ කරුණ අපි කතා කරන්න බුද්ධ ශාසනය ගැන ආස හිතෙන්නේ නේද? එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ ශාස්ත්‍රු සම්පත්තියේ තියෙන වටිනාකම කොච්චරද? එහෙමයි. ඊළඟට ධර්මීය ආශ්චර්ය නේද? එහෙමයි. පුදුම ආශ්චර්යයක් නේ දැනෙන්නේ මට නම් මේවා කියවද්දි ඒවමයි සිහියුනේ. අනේ මේ බුද්ධ ශාසනය කොතරම් ආශ්චර්යද? මේ ධර්මයේ කොතරම් ආශ්චර්යද? අපි මේ සල්ලි ටිකක් දාගෙන පොතක වාහනයක් අරගෙන ගෙයක් හදාගෙන අපි මේ ලබන මේ සේෆ්ටි බව, ඒ කියන්නේ ආරක්ෂිත බව කොච්චර අල්පද? එහෙමයි. කොච්චර අල්පද නේ? එහෙමයි. මේ යුගයේ පොඩි ප්‍රසිද්ධියක් ඇති කරගෙන මේ කෑ ගහලා මිනිස්සු ටිකක් හදාගන්නේ මේ ලබන ආස්වාද මාත්‍රය කොච්චර චූටිද? එහෙමයි. කොච්චර අල්පද? එහෙමයි. ස්වාමීනි හරිය විස්මිතයි තවත් ආකාරයකින් මේ විමස ගන්න හිතෙන ලෝකේ බල සම්පන්න කෙනෙක් ඉන්නවනම් තවත් ඒ කිසිවෙකුටවත් නවත්තන්න බැරි අපේ හිත මේ ධර්මයෙන් නවතින අන්දම. ඕනේ ඒ බල සම්පන්න කෙනාවත් සතර පාය යන්නේ නැහැ කියලා කියන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ඒ බල සම්පන්න කෙනාව. එහෙමයි. ඒතර බලන්නේ ඒ බල සම්පන්න කෙනා පවා වේවා දුබලයා වේවා අහු සතර පායට නොවැටෙන
උදාර ගුණයක් ශාසනය තුළ පෝෂණය වෙනවා. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනය ගැන පහදින්නම විශාල මේ වැදගත් කාරණාවක්. මේ කාරණා හිතනවා නම් මේ ස්වාමීනි. ඊළඟට විස්තර කරනවා ඒ වගේම මේ දිට්ඨි සම්පන්න පුද්ගලයා රහතන් වහන්සේ නමක් මරණවා කියන එක සිදු නොවන දෙයක් කියනවා. එහෙමයි. එහෙනම් පුතඥ කෙනාගේ ස්වභාවය මොකද්ද? රහතන් වහන්සේ නමක් මරණවා කියන එක සිදු වෙන්න පුළුවන් දෙයක් කියනවා. එහෙමයි ස්වාමීනි. රහතන් වහන්සේ නමක් මරණවා කියන එක සිදු වෙන්න පුළුවන්. එහෙනම් මේ පුතඥ බවින් ඒතර මේ ජීවිතේ නින්දා පහස වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒතර නේ. එහෙමයි. ඒ නිසා බලන්න එතකොට මේ හිතේ ස්වභාවය දැන් මේ වගේ කරුණු වලින් අපි තේරුම් ගන්න ඕන අපේ හිතවල ස්වභාවය. ඒ කියන්නේ මේ හිත කියන එක එතකොට මේ කරුණෙන් නොකරුණෙන් දැන් සමහරලාට මම දැක්කා දැන් මහමෙවුනාවට නිന്ദා අපහාස කරන දැන් ගුරු දේවයන් වහන්සේගේ සංඝයාට නිന്ദා අපහාස කරන පිරිස සමහර විට කිසි දවසක ඇසුරු කළවත් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ නිന്ദා අපහාස කරනකොට කොච්චර සැලකිලිමත් වෙනවද මේ පිළිබඳ හොඳ ලස්සන කරුණක් තියෙනවා. ඔය දවසක් විශාකා මහෝපාසිකාව එක භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධව පොඩි දෙයක් දකිනවා. මම හිතන්නේ එක ගෙදරකට යනකොට ඒ කාලේ විශාකාව නිකන් මංගල සම්මතයි. ඒ කියන්නේ මගුල් ගෙවල් වලට එක් කරගෙන යන්න. එහෙමයි. ලංකාවේ තියෙන අවුරුදු වලට අලේ කරන්න එක් කරලා යන්නේ එක එක්කෙනා. එහෙමයි. ඒ වගේ මුල්ම බත කන්ට මගුල් ගෙදර. එහෙම එක් කර යන්න සම්මත වෙලා හිටියා මිනිස්සු අතර. ඊට පස්සේ විශාකාව ගෙදරකට යනකොට භික්ෂුන් වහන්සේ නමක් මේ කවුරුත් එච්චර ගැවසෙන්නේ නැති කාමරයක හිටියා. එහෙමයි. තව කාන්තාවුත් එක්ක කතා කර කර. ඒ වෙලාවේ කලබල වුණේ නැහැ. ඒ එළියට දෙතන එක කටයුතු ටික ඉවර කරලා ඉවරලා වටේ පිටේ අර මුල්ලේ මේ මුල්ලේ වැට ගානේ කියෝ ගියෙත් නැහැ. ඔබට හරිය සැලකිලිමත් වෙන තැනක් මේ විසාකා චරිතය ගන්න තියෙන වැදගත් දේ. එහෙමයි. දැන් අද උනාන නම් මොකද වෙන්නේ මේක? දැන් අද උනාන නම් Facebook එකේ ඉද්දා ෆොටෝ එක හිමින් තල බලන් ඉඳලා ෆොටෝ එකක් ගනි ඊට පස්සේ Facebook දානවා. ඔහොනේ තියෙන්නේ. එහෙමයි සර්. අද ඉන්න ඔන්න මේ ගිහි ජනතාවගේ තියෙන මහා තුච්ච පහත් බව අදම බව මම දකින්නේ වන. එහෙමයි. මහා පව බෙදනවා කියලා කියන්නේ ඊවට. ඊට පස්සේ මොකද මේ විසාකාවකින් භාගතුන් හතරද කියලා වෙන කාරණා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ මේ මුල් කරගෙන සිල්පද දෙකක් මේ බුද්ධ ශාසනය පනවල තියෙනවා අනියත කියලා කියන්නේ. නියත නෑ ඒක. ඒ ගිහි කෙනෙක් කියන එකන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඒකට නම දැම්මේ මොකද්ද? අනියත. ඒ කියන්නේ ස්ථිර නෑනේ ඒක. එහෙමයි. ගිහි කෙනෙක් කිව්වේ ඒක. ස්ථිර නෑ. ඒ කියන්නේ නෑ ගිහි කෙනෙක් කියන වචනේ ස්ථිරව ගන්න හොඳ නෑ කියලා කියන්නේ එකපාරට. එහෙමයි. මොකද ඒ කෙනාට වරදින්න පුළුවන්. මොකද ඒ කෙනා ගෘහ ගෙදර ඉන්නේ. ගෘහ ගෙදර කාමයට එක්ක ඉන්නේ. එහෙමයි. ඒතර කාම අරමුණු වලින් සමහරට හිත හැමතිස්සෙම එක්ක මත් වෙලා තියෙනවා, එක්ක ව්‍යාකූල වෙලා තියෙනවා. සමහරට ඒ දැක්ක කරුණ එකපාරට සමහරලාට විපරීත වෙලා ගන්න එක. දැන් ඇත්තම නෙමෙයි වෙන්න පුළුවන්. ඇත්තම නෙමෙයි වෙන්න පුළුවන්. වැරදි සංඥාවක්. වැරදි සංඥා වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. එතකොට ඒක කෙනෙක් විසින් ගිහි කෙනෙක් විසින් කියන නිසා ඒ අදාළ භික්ෂුවකින් මේක අහලා ස්ථිර කරගත යුතු නිසා ඒක අනියත කියන නම වැටෙනවා. එහෙමයි. එහෙනම් බලන්න යම් භික්ෂුවකට චෝදනාවක් කරනකොට ඔන්න පිළිවෙල ඕක. අදාළ භික්ෂුවකින් විමසන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. සමාද මාධ්‍යාලය යන එකක් නිසා හෝ වේවා එහෙම නැත්නම් යම් වීඩියෝ එකක තප්පර 2 3 4 5 විනාඩි 5 කෑල්ලක් කපාගෙන ඕක ෂෙයා කරනවා. ෂෙයා කරපු එකක් අහලා නින්දා අපහාස කරගෙන යනවා. එහෙමයි. ඒතර බලන්න එතකොට කොච්චර පහක් බෙදනවද? අර බොහෝ දෙනාගේ සිදුවෙන චිත්ත විපත්‍ය ස්වාමීනි සීල විශාල චිත්ත විපත්‍යක්. එහෙමයි ස්වාමී. ඒ නිසා ගිහි කෙනෙක් විශේෂයෙන්ම පැවිදි කෙනෙකුට ඒ ආයතනයකට චෝදනා කරන්න හොඳ නෑ කවදාවත්. එහෙමයි ස්වාමීනි. ඒ ආයතනය කරා ගිහිල්ලා අදාළ භික්ෂුන් වහන්සේ මුණ ගැහිලා කතාබස් කරලා තමයි ඔහු නිගමනයකට එන්න ඕනේ. ඒත් ස්ථිර වශයෙන් නිගමනයකට නෙමෙයි. එහෙමයි. මොකද පොඩි කතා බහකින් ඔක්කොම කරුණු මොකද කෙනෙක්ගේ ප්‍රඥාව කියන එක තේරුම් ගන්න තියෙන කාලයක් ඇසුරු කරලා දහම් සංවාදයේ යෙදලා කියන දැනගන්න තියෙයි. ඒක මොහොතකින් දැනගන්න කියලා භාග්‍යවතුන් දේශනා කරන්නේ. එතන මේ මහමෙවුනාවට නිඳා කරන අයට මේක හරි වැදගත් කාරණාවක්. සංඝයාට නිඳා කරන අයට හරි වැදගත් කාරණාවක් මේක. එහෙමයි. විශේෂයෙන් ගිහි අය. ඒකට තමන්ගේ මට්ටම තමන් දැනගන්නවා. මොකද දැන් භාගතුන් වහන්සේ එතකොට ශ්‍රාවකයෙකුට නිර්ණායක දීලා තියෙන්නේ
කෙසේද විය යුත්තේ කියලා. එහෙමයි. එතකොට එසේ තමයි කරන්න ඕන. වෙන විදිහට කළා හරියන්නේ නැහැ ඒක. මොකද එහෙම දේවල් පනවන්නේ. මොකද තෙරුවන් විශේෂ දේවල් වලට ආවට ගියාට මේ කලබල වෙලා කරුණු පවසන්න යන්න එපා කියන්නේ බොහෝ පව් රැස් වෙන බව තථාගතයන් වහන්සේගේ ਸਰවඥ බවින් දකින්න නිසායි. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ දකින්න ਸਰවඥ බව. එහෙමයි. කුමද්ද ਸਰවඥයන් වහන්සේට තරම් මේ වචනික වචන මාත්‍රයක රැස් වෙන පින පව තථාගතයන් වහන්සේට තරම් අවබෝධයක් වෙන කිසි කෙනෙකුට නැහැ. තථාගතයන් වහන්සේට තමයි අවබෝධය තියෙන්නේ. එහෙමයි. ඒ නිසා හරිය සැලකිලිමත් වෙන්න මහමෙවුනාවට වේවා සංඝයාට වේවා ශාසනික දෙයකට ගරහනකොට නිඳා කරනකොට ඒව විවේචනය කරන්න යනකොට තම තමන් පරිස්සම් වෙන්න ඕන. මොකද තම තමන්ගේ හිතමයි තව තව කුසල තමන්ගේ නිවන් මඟට තියෙන කුසල සම්පත්තිය තමන් වහගන්නවා. තෙරුවන් විශේෂ දෙයකට නිඳා කරනකොට. එහෙමයි ස්වාමීනි. අද යුගයේ ගොඩාක් මම හිතනවා මේ ධර්ම අවබෝධයට මේක විශාල වශයෙන් බාධාවක් වෙලා තියෙන්නේ. ඕක මේ සංඝයාට නිඳා කිරීම. එහෙමයි. ශාසනික දේවල් වලට නිඳා කිරීම. ඒ පව විසින් වහගෙන තියෙන්නේ. දැන් ගොඩක් සිල් රකින්නවා, සමහර අය පින් කරනවා, භාවනා කරනවා. එහෙම කර කර හරම දෙයක් දැක ගමන්ම නිඳා කරනවා. එහෙමයි. ඒතර අර පව විසින් වහගෙන තියෙන්නේ. වහගත්තු නිසා මොකද වෙන්නේ? මේක ඉස්මතු වෙන්නේ. තාමත් පිරිහෙනවා ඊට පස්සේ. පිරිහෙනවා ඊට පස්සේ. ස්වාමීනි ගිහියන් ඇත්තටම මේ අවසරයි තුනුරුවන කෙරෙහි ඒ ආදි වශයෙන් සංවර වෙන්න. භික්ෂුන් වහන්සේගේ දේවල් නිරීක්ෂණය කරන්න යන්න නැතුව සංවර වෙන්න. ඒ ගැන මේ තරේ හිතා ගන්න අවශ්‍යයි. අනිවාර්යයෙන්. දැන් අපි හිමු දැක්කා කියලා. එහෙමයි සර්. ඒතර ඒක මේ කරන විදියක් දේශනා කරලා තියෙනවනේ. විසාකාවට. එහෙමයි සර්. මොකද්ද විසාක දැක්කන සංඝයාට කියන්නේ. එහෙමයි. ඒකත් මේ අතන මෙතන මේ කොල්ල කුරුට්ටුන්ට නෙමෙයි කියන්න ඕන. එහෙමයි. ඊළඟ තමන්ගේ හිතවත් කෙනෙක් අල්ලගෙන කියන එකක් නෙමෙයි වටින්නේ. දැන් අද ලංකාවේ නම් ඉන්නොන්න දැන් නිකාය වශයෙන් තියෙන නායක හාමුදුරුවෝ ඉන්නෝ දැනුවත් කිරීමක් කරනවා. එහෙමයි. ඒතර ඒ නායක හාමුදුරුවෝ අරහා එතකොට අදාළ අයට දැනුවත් කිරීමක් කරන මේ සම්බන්ධ චෝදනාවක් තියෙනවා. ලස්සනයිනේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ ලස්සන එහෙම එකක් නෑ දැන්. ඔක්කොම තියෙන්නේ නොයදගත් අශීලාචාර විචාර තියෙන සෑහි. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? ඒකට කියන්නේ අශීලාචාර විචාර කියලා. සීලාචාර බව නෙමෙයි අතට. එහෙමයි. ඊට පස්සේ විස්තර කරනවා බුදුරජාණන් දේශනා කරනවා. නමුත් මේ පෘථජන කෙනාට එනම් මේ සසරට වැටෙනකොට මොකද වෙන්නේ? රහතන් වහන්සේ නමක් මරන්න පුළුවන්. බුදු කෙනෙක්ගේ ඇඟේ ලේ සොලවන්න පුළුවන්. අම්මා මරන්න පුළුවන්. තාත්තා මරන්න. ඒතර මේ මට්ටමට මේ මානසිකත්වය ඕන මොහොතක වැටෙන්න පුළුවන් කියලා කියනවා. සීල් රැක්කත් ඒක වෙන්න පුළුවන්. ඒකට යා සෝතාපන්න වෙලා නැත්නම් අපි සීල් රකින්නවා කියලා වෙන්න පුළුවන්. එහෙමයි. පින් කරනවා කියමුකෝ වෙන්න පුළුවන්. ඊළඟට බණ භාවනා කර ඉන්නවා කියමුකෝ වෙන්න පුළුවන්. එහෙමයි. නෑ කියන්න බෑ. දැන් දේවදත්ත සමාධියක් දිනු කළේ. ඉතින් මේ සමාධියක් දිනු කළ මේ ඕලාරික කය මේ මවාගෙන අහස යන්න පුළුවන්කම තිබ්බනේ. එහෙමයි. ඒතර චිත්ත බලය. නමුත් මේ එයාගේ මේ අසත්පුරුෂකම් මතුවලා භාග්‍යතුන් හදගේ ලේසිලුවේ නැද්ද? සංඝ බේදයක් කරගත්තේ නැද්ද? මේ සීල් රැකපු කෙනානේ. එතකොට මේ සීල් රැක්ක ගමම පමණින්ම කෙනෙක් එතකොට එකපාරට ඔහු මේ විශේෂගාමී වෙන්නේ. විශේෂගාමී කරන්නේ ධර්මයේ විසින්. එහෙමයි ස්වාමීනි. විශේෂගාමී කරන්නේ ධර්මයේ විසින්. ඒක අපි හරියට තේරුම් ගන්න ඕන කාරණාවක් ඒක. එහෙමයි. එතකොට දැන් අද මම දැක්ක දැන් ඔය අභිධර්මයේ නැතුව ධර්මය අවබෝධ කරන්න බෑ කියලා පොත් තියෙනවා. එහෙමයි. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඉතින් මේ අසවල් තෙරුන් වහන්සේනේ පොත් ලිව්වේ. ඉතින් අසවල් තෙරුන් වහන්සේ ලිව්වත් ඒ වගේ දේවල් සමාජගත වෙලා නම් තියෙන එක වැරදි. දැන් දේවදත්ත රෙච්චර භාග්‍යතුන් වහන්සේ වැඩි ඉන කාලේ සීල් රැකලා සමාධියක් දිනු කළා හරම වරද්ද ගත්තා නම් එහෙනම් අද යුගයේ මේ සීල් ටික රැක්කාම මේ දහම් දෙනම ටිකක් හදාගත්තට පස්සේ ඊට පස්සේ කල්පනා කරලා පොත් ලියනවා. ඉතින් කියන්න බෑනේ එතකොට. ඒක වරදින්නේ නැහැ කියලා. එහෙමයි. වරදින්න පුළුවන් නේ කෙනෙකුට. අහන්න එකයි කියලා කියන්නේ. එතන වැරද්ද නම් ඒක මේ ධර්මයේ ඒ විදිහේ දෙයක් කරලා තියෙනවනේ ඒක වැරදි ඒක. එහෙමයි. ඉතින් අභිධර්මයක් නැතුව ධර්මය අවබෝධ කරන්න බෑ කියලා එතෙන්ට ආපු ගමන්ම බුදුරජාණන් වහන්සේ විසරද ඥානට පහර ගහලා පවක් රැස් කරගෙන තමයි ජීවත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. Taman දන්නේ නැහැ. එහෙමයි.
ස්වාමීනි කොහොම කවර ස්ථානකින් ඒවා සමාජගත වුණාද දන්නේ නැහැ. ඒ කාලයක් තිස්සේ ඉඳලම එනවා. එහෙමයි. තියෙනවා. දැන් ඔය සමහර කොල්ල කුරුට්ටන්ට එකතු වෙලා හම්බෙලා තියෙන ඕවා තමයි. එහෙමයි. ඒ කොල්ල කුරුට්ටොත් ඔය නිඳා කර කර අපහාස කර කර ඔය ගෙවල් අස්සට වෙලා ඉතින් ෆෝන් එකක් තියාගෙන ඕවා තමයි කරන්නේ. එහෙමයි. මහා ලොකු විරුවෝ වගේ. සාසනික වශයෙන් ජාතියට නිකන් මහා කැපවෙච්ච උදවිය වගේ මේ කරන්නේ පව බෙදන එක කරන්නේ. අර පොට්ටියක් හොයා ගන්නවා, කියෝ ගන්නවා. ඊට පස්සේ ඔය වගේ තියෙන දේවල් ටික ෂෙයා කර කර අනිත් නිඳා කර කර අපහාස කර කර ඔය ඉන්නවා. එහෙමයි. හැබැයි තමන් ගැන හිතන් ඉන්නවා මහා ලොකු විරුවෙක් කියලා. මහා ලොකු කෙනෙක් කියලා. එහෙම නේද හිතන් ඉන්නේ? එහෙමයි ස්වාමීනි. ඔයගේ අනිත් පැත්තට විපාක තමයි මෙහිමයි. ඔය කාලයක් යනකම් ඉතින් අර අලුයට තියෙන ගින්දර වගේ තමයි ඉතින්. නිඳා කළාද නිඳාවෙන්මයි තමන් පීඩාවටපත් කරන්නේ කවදා හරි. අපහාස කළාද අපහාසයෙන්මයි තමන් නිඳාවටපත් කරන්නේ කවදා හරි පීඩාවටපත් කරන්නේ. චෝදනා කළාද චෝදනා වලින්මයි තමන් දුකට පීඩාවටපත් කරන්නේ කවදා හරි. එහෙමයි. එදාට සමහරලාට හිස් ලූලුවත අසිහින් දුවන්නේ එදාට. එච්චර හිත තමන්ගේ හිත පෙළෙන විදියට විනාශ වෙන විදියට තමන්ට මේ දේවල් එනවා අනිත් පැත්තට කරා. එහෙමයි. තමන් මේ තිරුවන් සරණ යාන්තම් පිහිටගෙන ಗುಣධර්මයක් දිනු කරපු කෙනෙකුට නම් මේ චෝදනාව කරන්නේ දැන් අර කියන්නේ මේ සෝතාපන්න කෙනෙකුට දෙන දානේ විපාකත් මෙච්චරයි කියන්න බෑ කියන්නේ. මාර්ගයේ ඉන්න කෙනෙකුට පවා දෙන දාන විපාක මෙච්චරයි කියන්න බෑ. දාන විපාකත් එච්චරයි කියන්න බෑ. නින්දා පහස කළාට පස්සේ ඕක විපාක මොකද කියන්නේ. එහෙමයි ස්වාමීනි. ආලේශ නෑ. එහෙයි. තිරිසංගත සතෙකුට කෑම් වේලක් දුන්නා නම් 100 නම් ඕක තිරිසං සතෙකුට උනත් මේ අනිත් පැත්තට මොන හරි දෙයක් කළොත් ඕක විපාක පොඩි මොහොතකට හරි එනවනේ. එහෙමයි. එහෙමයි තියෙන්නේ මේ ලෝකේ. එහෙමයි. ඊළඟට විස්තර කරන බුදුරජාණන් වහන්සේ අට්ඨානමේතං අනවකාසෝ යන් දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ සංගම් බින්දෙහි නේතන්ටානම් විජ්ජති පජානාති. ඒ කියන්නේ මේක සිදු වෙන්න බෑ කියන මොකද්ද? යන් දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක්. ඒ කියන්නේ හිත පිරිසිදු කරගත්තු දෘෂ්ටියෙන් හිත පිරිසිදු කරගත්තු ශ්‍රාවකෙක්. සංඝයා බින්දනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ. එහෙමයි. සංඝයා බින්දවනවා කියන එක. එතන මේ සංඝ ભેදය කියන එක කරන්න පුළුවන්කම තියෙන. එතකොට උපසම්පදා භික්ෂුවකට කරන්න පුළුවන්කම තියෙන. ඒක ගිහියට කරන්න බෑ. සංඝය අසමග කිරීම ගිහියට කරන්න පුළුවන්. සංඝය අසමග කිරීම කරනවා සංඝ ભેදය කියන එක කර්මය ඒක උපසම්පදා භික්ෂුවක් විසින්ම කරන එකක් ඒක. ස්වාමීනි මේ මොහොතේ පැහැදිලි කරන්න වෙලාවද? ඒ කියන්නේ උපසම්පදා භික්ෂුවක් විසින් දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේත් එක්කම තමයි දේවදත්ත හිටියේ. ඒක බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියා සිටියා මම සංඝයා පිරිසුත් අරගෙන මම යනවා කිව්වා. එහෙමයි. එයාගේ මතයක් ගොඩ නැගුවා එයා කරුණු පහක් ඔස්සේ. ඒ මතේ මුල් කරගෙන ඒ පහත් අරගෙන මං ගිහින් වෙනම පෝය කරනවා කිව්වා. එතන තමයි සංඝ ભેද සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමගි සංඝයා පිරිසක්කින් කොටසක් අරගෙන එතකොට දුෂ්ට සිතින් චෝදනා කරමින් ඊට පස්සේ වෙන අරන් ගිහිල්ලා වෙනම එතකොට ඒක බින්දලිවරලා වෙනම කල්ලිය හදාගෙන පෝය කරන ඒ කර්ම කරනකොටම සංඝ ભેද කර්ම සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙමයි සංඝ ભેදයෙන් කර්මය සිද්ධ වෙන්නේ. එහෙයි. එතකොට ඒක උපසම්පදා භික්ෂුවක් විසින් තමයි කරනකොට තමයි ඒක වෙන්නේ. එහෙමයි. ගිහියට කරන්න පුළුවන් මේ සංඝ මේ අසමගිකම් කරන. ඒවා විශාල ඒවත් ඒ වගේ තමයි විශාල පව. එහෙමයි. එතකොට බලන්න හරිය පුදුමයි මේ දෘෂ්ටිය බුද්ධ ශාසනයක් තුළ දෘෂ්ටිය ඍජු වීම කොච්චර රැකවරණයක්ද. එහෙමයි. මෙතන මේ ඔක්කොම විස්තර කරන්නේ දිට්ඨි සම්පන්න පුද්ගලෝ. දිට්ඨි සම්පන්න පුද්ගලෝ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ කියන්නේ දුක නම් වූ ආර්ය සත්‍යයේ අයුරින්ම මේ අත්දැකපු කෙනා. දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය. ඒ අයුරින්ම අත්දැකලා මාර්ගයේ ඍජුයි. මාර්ගයේ ඍජු හිතකින් යුක්ත කෙනාට මේවා සිද්ධ වෙන්නේ අනිත් ඕන කෙනෙකුට මේ පස්සටික වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ නම් අපේ ජීවිතේ සිල් රැක්කත් වෙන පිනක් දහමකට නියැලී හිටියත් වෙන කුසල සම්පත්තියක නියැලී හිටියත් අපේ හිත කලඹලා අපිව නැවත ට්‍රැක් එකකින් මාරු කරලා මේ වගේ ආනන්තරීය මේ වගේ කර්මයක් සිදු වෙන තැනට තමන්ගේ මානසිකත්වය නැඹුරු කරවන්න පුළුවන්. මේක ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ඇසුර විසින් කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඇසුරෙන් සිද්ධ වෙන්නේ. මොකද අපේ දෘෂ්ටි සම්පත්තිය විනාශ කරන්නේ අපි යම් ශ්‍රවණයකින්නේ. ආකල්ප සම්පත්තිය විනාශ කරන්නේ යම් ශ්‍රවණයකින්. එහෙමයි. ඒතර අපේ සම්පූර්ණ මානසික පෙරලිය ඇති කරන්න පුළුවන්
දැන් බලන්න මේ මෙහිම ධර්මයේ කියාගෙන පිරිසිදුව මේ ධම්මගේ නිරත ඉන්නකොටම පිරිසක් ඔන්න කියාගෙන භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා. එහෙම. ඉතින් මේ ධර්මයේ අහලා මේ සිල් රැකපු මිනිස්සුමනේ ඉතින් ඕක වැළඳ ගන්න ගියේ. එහෙමයි. දැන් ඕක අපි හිතමු කෙනෙකුට හිතනවා ඕක පොඩි දෙයක් නේ කියලා. නමුත් ඕක විශාල හානි තියෙනවා ඉස්සරහට. දැම්ම නෙමෙයි තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා පින්වත්නි සතුටු වෙන්න මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ තමන්ට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවාගෙන මේ වගේ සතර පායෙන් සම්පූර්ණ නිදහස් කරවන උදාර දහමක්, ආශ්චර්ය දහමක්, අద్භූත දහමක්. එවන් දහමක් දකින ආශ්චර්ය සිතක් ඇති ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ කරගන්න ලැබුණා කියලා සතුටු වෙන්න. ඉතින් මේ රැස් වුණු උදාර පින සසර පුරාම තමන්ගේ ජීවිතේ සුරක්ෂිත කරගෙන සතර පායෙන් සසර දුකෙන් නිදහස් වෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් උදාර පාරිශුද්ධ උත්තම නිෂ්ඨාවන් හදවතක ඇති කරවන භාග්‍යවතුන් වහන්සේ වදාළේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව සිත පහදවන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අදත් පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයට අපගේ ආදර ගෞරව නමස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව පිණිස කාලය අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුද්ධිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ 2021 ජනවාරි මාස 28 වන දින මිය පරලෝකීය නීතිඥ එල්.එම්. කිරිඳිවැව මහතාගේ 85 වන ජන්ම දිනය නිමිති කරගෙන පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් රුක්මනී දීකිරිවැව බිරිඳ කෝකිල පුතුණුවන් දියණිවරුන් වන නිල්මිනී ලිහිණී ලස්සන දීකිරිවැව යන දරුවන් ඇතුළු කුමාරි හේරත් ලේලිය බෑනාවරුන් වන ක්‍රිෂාන්ත විජේසුන්දර නිරංජන ද සිල්වා පියකර ජයරත්න ඇතුළු මුණුබුරු මිනිපිරියන් ඒක රාශී වෙලා තමයි අද දවස් මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් සතරවරන් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පත් දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින මේ පින්බිම ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ටත් සදහැවත් ගිහි පිරිසට අනගාരിക දරුවන්ටත් අනගාരിക මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පුණ්‍ය සම්පත්තිය 2021 ජනවාරි මාස 28 වන දින මිය පරලොව ගිය නීතිඥ එල්.එම්. කිරිඳි වැව මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ජූලි මාස 10 වන දිනට යෙදුණු 85 වන දිනය නිමිත්තෙන් තමයි තුමට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ රැස් වුණු උදාර පිණි පින්වත් මහත්මයාට පවුලේ සියලු දෙනා නමින් ඔබ අප සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින ඒ දායකත්වයේ දරූ ඒ පවුලේ සියලු දෙනා වන රුක්මනී දීකිරිවැව බිරිඳ ඒ වගේම කෝකිල පුතුණුවන් නිල්මිනී ලිහිණි ක්‍රිෂාන්ත නිල්මිනී ලිහිණි ලස්සන කිරිඳිවැව යන දුවදරියන්ටත් ඒ වගේම හේරත්
ලේලිය බෑනනුවන් වන ක්‍රිෂාන්ත විජේසුන්දර, නිරංජන් සිල්ලා, පියකර ජයරත්න ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පatti එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අදත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ වර්ෂ 2021 ජනවාරි මාස 28 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන නීතිඥ එල්.එම්. දීකිරිවැව මහත්මයාගේ 85 වන ජන්මදිනය නිමිත්තෙන් ඒ පින්වන්ත මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් පින්වත් රුක්මනී දීකිරිවැව බිරිඳ, කෝකිල පුතුණුවන්, දියණිවරුන් වන නිල්මිනී, ලිහිණී, ලස්සන දීකිරිවැව යන දරුවන් ඇතුළු කුමාරි හේරත් ලේලිය, බෑනාවරුන් වන ක්‍රිසාන්ත විජේසුන්දර, නිරංජන් සිල්වා, පියකර ජයරත්න යන සියලු දෙනා ඇතුළු සියලුම දූ දරුවන්, සියලුම මුණුබුරු මිනිබිරියන් වශයෙන් ඒ පින්වන්ත හැම දෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් මේ පින්වතුන් හැම දෙනාමත් පින ඇති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවා ගන්න, ඒ ධර්මයේ හදවතේ වඩා හිඳවා ගන්න, ආර්ය පුද්ගල මහා සංඝරත්නය හදවතේ වඩා හිඳවා ගන්න, අනිකුත් සියලු කරුණු අතරින් ඔබට ඉඩවෙන් කරගන්න පුළුවන් නම් අපේ ජාතිය මොනතරමින් වාසනාවන්ත වෙනවද කියලා ඔබේ හදවත මේ මොහොතේ සාක්ෂි සහිතව කියලා අපි විශ්වාස කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.